ඉතින් මේ ශ්‍රී ලංකා දීපේ ආර්යයන්ගෙන් හිඟුනේ නැහැ පිංගුතුනි තථාගතයන් වහන්සේගේ පහළ වීමත් එක්ක. මේ ආර්ය වැට කැඩුනේ නැහැ පොඩ්ඩක්වත්. වැට හීනි වෙච්ච තැන් තියෙන්නේ නැත්තේ. හැබැයි කැඩුනේ. ඒ ආර්ය කලන වැට එදා ඉඳලම පැවතගෙන එනවා. සමහර අවස්ථාවල වැට හොඳ ඝනකමට තිබුණා. හොඳ හයියට. සමහර අවස්ථාවල යන්තමින් පුරුකක් තියෙනවා. හෙල්ලි තිබිලා ආපහු ශක්තිමත් වෙලා එනවා. ඒකයි ක්‍රමය. ඉතින් මේකදනේ ඒක නිසා අපි බොහොම කෘතඥ පූර්වකව සිහි කරන්න ඕනේ. ස්වාමින් වහන්සේලා පිරිසක් හෝ ගිහි පිරිසක් මේ පොය දවස කියන එක රජේ නිවාඩු දවසක් බවට පත් කරන්න ගත්ත තීන්දුව සම්බන්ධ. මම හිතන්නේ ලෝකෙ කිසිම රටක එහෙම එකක් නැහැ පෙන්නේ. ඒකෙන් මේ රටට සැලසෙන සෙත මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් ඒකේ මල්පල නෙලා ගන්න පිරිසක් ඕක. පොය දවසට විතරක්වත් අඳුම තරමේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන් පිරිස් මෙතන ඇති. දුර වැඩි නිසා හෝ මොනෑම හරි හේතු කාරණා නිසා ගෙදර ඉඳලා බණ අහනවා මේ ස්ථානෙට ය아가න්න විදිහක් නැතුව. නමුත් පොය දවසේදී විතරක් යන්තම් Tamanට අවස්ථාව ආවා. එහෙම වෙන්න පුළුවන් පිටේ. ණය බරක් එහෙම තියෙනවා නම් සෙනසුරාදාත් වැඩ කරන්න වෙලා නම් වැඩ නොකළොත් එහෙම ඉන්න ගේට් නැති වෙනවා නම් ළමයි ටික පාරට වැටෙනවා නම්. එතකොට ඒ අයට සිද්ධ වෙනවා පිටුනේ. ගෙදර ඉඳගෙන මග වඩන්න, ගෙදර ඉඳගෙන බණ අහන්න අර කටයුතු කරගන්න ගම. කරන්න දෙයක් නැහැ. එක එක්කෙනා ලබා උපන් හැටි දෙන්නේ. නමුත් ලබා උපන් හැටි කියලා ඊළඟ පාරත් ලබා උපන්න එහෙම හදන්න එපා. මේකේ ඕන එකක් වෙද්දාවේ මේ වෙන ඕන එකකදී පින්විතනේ ඔබ එකම අරමුණක කටයුතු කරන්න කොහොම හරි මේ 31 ලෝක ධාතුවෙන් මම අයින් වෙනවා. ඒ අයින් වෙනවා කියන අදිස්ථානයට එන්න තියෙන පින්විතනේ අවබෝධයෙන්. අවබෝධයටපත් වෙනකොට ඔබට හිතෙනවා අයින් වෙන්න. ආයි කතා දෙකක් නැහැ ඒක. කියන්නේ ඔබ අයින් වෙනවා. අවබෝධයමයි ගන්න තියෙන වෙන මොකුත් නෙමෙයි. මේ ලෝකෙනේ කිසිම කෙනෙක් අසුචි ගන්න කැමති නැහැ. අසුචි කියලා දන්නේ නැති නිසා ඒක කන්නේ. දවසක හරියටම දැනගත්තාම අසුචි ඔය කන්නේ කියලා පින්විතනේ අනිවාර්යයෙන්ම. දෙකෙන් අයින් වෙනවමයි. මේ ජීවිත ගත කරන ඔබට පින්විතනේ දහම් මනාකොට තේරුණා නම් වල්කීමක් යුදකමක් නැත්තම් ඉන්න බෑ. මේ ජීවිතේ. ඒක බර වැඩි. එක්ක බලෙන් තියාගෙන ඉන්න ඕනේ මේ ජීවිතේ. මාව ලෝකෙට ගෙනාව නම් මාව රකපන්, මාව කසාද බැඳ නම් මාව රකපන්. අන්න ඒ ආකාරයෙන් කවුරු හරි බලෙන් තියාගෙන ඉන්න ඕනේ. මොකද බර වැඩි ඉතින් එතන. නමුත් ওই බර දැරෙන්නේ නැති කාලයක් තිබුණා. අර ගොනාගේ ඉස්සරහින් තනකොළ මිටි එල්ලුවාට පස්සේ දෙන්නේ. ගොනාගේ කරේ බර වැටිලා තියෙන්නේ. නමුත් එයා මානසිකාර කරන්නේ හැමදෙස්සෙම මොකක් ගැනද? තනකොළ මිටිය ගැන. තනකොළ ටික කන්න දුවන්න හදන්නේ හැමදෙස්සෙම. තනකොළ ටික කන්න දුවන්න හදන නිසා පින්විතනේ අර කරේ තියෙන බර එච්චර දැනුන්නේ නැහැ. හැබැයි මහත් ශාරීරික වේදනාවක් වින්ද නමුත් චිත්ත පීඩාවක් බවට පත් උනේ නැහැ ඒක. නමුත් තනකොළ මිටිය ගලවලා අයින් කරපු ගමන් පින්විතනේ දැන් ඉතුරුනේ මොකක් විතරද? අර ශාරීරික පීඩාව විතරයි. ඒ ශාරීරික පීඩාවත් එක්ක ඉන්න බෑ පින්විතනේ. ඒක කරේ තියාගෙන ඉන්න හරිම අමාරුයි. ඔය සමහර මහත්තුරු ඇවිල්ලා අඬනවා අපිත් එක්ක කියලා. නෝන සලකන්නේ නැති හින්දාද? නෑ බැඳලා ඉන්නේ දේවතාවියා. ඒ තරමට සලකනවා. දහම දීලා තියෙන්නේ එතුමියමයි. දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා නැත්තම් 3 දෙනෙක් 5 දෙනෙක් කවුරු කීයක් හරි ඉන්නවා. ඒ දරුවොත් බොහොම ශ්‍රේෂ්ඨ දරුවෝ. ඒ තරමහත් ඇවිල්ලා අඬනවා. ඇයි? බරයි කියලා. හාමුදුරනේ බරයි. ඉන්න බෑ හාමුදුරනේ මේක කරේ තියාගෙන ඉන්න බෑ හාමුදුරනේ. ඉස්සරහම කිව්වේ නෑ බෙන්ගතන. ඉස්සර හරි සතුටින් බර වැඩි වෙන තරමට හොඳයි වගේ හිටියේ. නැත්නම් ළමයි 5 දෙනෙක් යනකම් යන්න විදිහක් නෑනේ. එකෙක්ගෙන් නතර වෙනවනේ. බර මදි වැඩි වෙනවා නම් මුලින්. එහෙම යනවා. ඒක තමයි ක්‍රමය. නමුත් මේ ධහම අවබෝධ වෙන්න මෙන්න ඉන්න බෑ පිටුනේ. ඒකයි තරුණ ප්‍රජාවට කියන්නේ. කරත් කරේ බඳ ගන්න කලින් ධහම අවබෝධ කරගන්න. තාම තේරිලා නැත්නම් පොඩ්ඩක් ඉවසන්න.
පොඩ්ඩක් කල් දාන්න අවුරුද්දකට කල් දාන්න විවාහය. තේරුණොත් හරි. ජනාධිපතිතුමාට එච්චරයි. තේරුණොත් ජනාධිපතිකම ඉවරයි. කෙලින්ම මේක තේරෙන්න තමයි මෙතන මහ පිනක් තියෙන්නේ. තේරිච්ච ගමන් වැඩේ හරි. ඊට පස්සේ මේ වෙනුවෙන් ඔබ මේ වැඩේ කරගන්නවා කියන්නේ. ඔබගේ වැඩේ ඔබ ඊට පස්සේ කරගන්නවා. ඔබට මූලික වෙන්නේ ඒක විතරයි. ඒකයි මේ හැමදෙස්සෙම මේ සම්මාදිටියටපත් කිරීම උදෙසා දහම් දෙසන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඔබ අරිහත් කරන්න දහම් දෙසන්න අවශ්‍ය නැහැ පින්වතුනි. සම්මාදිටියටපත් කරවන්නයි දහම් දෙසන්න ඕනේ. සම්මාදිටියටපත් වෙච්ච ගමන් පින්වතුනි ඊට පස්සේ වයින් කරපු බෝනික්ක වගේ තමයි. එතනින් එහාට නැවතිල්ලක් නැහැ. මොකද අවබෝධයට ඇවිදilla තියෙන්නේ. තේරුමක් නැති බව දැනලා තියෙන්නේ. හැමදෙස්සෙම නෙක්ඛම්මයේ ගැනමයි හිතෙන්නේ. මේ ලෝකෙන් නික්මින ක්‍රමය ගැනමයි හිතෙන්නේ පින්වතුනි හැමදෙස්සෙම. ඒ අවබෝධයටපත් වීම තුළ නිකන් වචන වලට නෙමෙයි. වචන වලටත් එන්න පුළුවන් ඉතින්. ඒ හාමුදුරුවෝ කියනවානේ මෙහෙම කියනවානේ මේක අනාතයිලු නේද? ඒක තමයි අපිත් කොහොමද ගිහිල්ලා බලමු මේක ගොඩ යන්න පුළුවන්ද කියලා. ඒ අර සෝතාපන්න වෙන්න කලින්. ඒකත් හොඳයි පින්වතුනි. මාර්ග අනුගාමිකත්වය කියන්නේ ඒකට. දහම යම් ප්‍රමාණයකට තේරිලා තියෙනවා. නමුත් තාම මේ අවශ්‍ය අවබෝධයටපත් වෙලා නැහැ. අවශ්‍ය අවබෝධයටපත් වුණා කියන්නේ පින්වතුනි කෙලින්ම දැන් තමන් ස්වයංක්‍රීයව වැඩ කරනවා. ස්වයංක්‍රීයයි. අලුතෙන් ලෝඩ් කරන්න දෙයක් නැහැ. හැමදෙස්සෙම ලෝඩ් වෙනවා. ඔය තත්ත්වයට තමයි කොහොම හරිපත් වෙන්න තියෙන්නේ. ඒ තත්ත්වෙටපත් කළා නම් පින්වතුනි අපෙන් වෙන්න ඕන රාජකාරී ගොඩක් දුරට සිද්ධ වෙලා ඉවරයි. මොකද ඊට පස්සේ තියෙන්නේ බෝනික්කන්ට යන හරියට පාර බෝනික වයින් කරගෙන ඉන්නේ පොඩ පාර දිගේ අරන් යන්න විතරයි තියෙන්නේ. ඔබ කොහොම හරි ඒ தත්ත්වය උදා කරගන්න. හැම දවසකම ඇවිදilla ඔබට කරන් තියෙන පිටකදී හොඳට අවබෝධ කරගන්න. හොඳට අවබෝධ කරගන්න. එච්චරමයි තියෙන්නේ. එකම දේ කිය හරි අවබෝධ කරගන්න. නිතර දහම් මානසිකාරයෙන් අවබෝධ කරගන්න. නැත්නම් ඔබ මෙතන බලන්නකො පිටින් කොච්චර දුක් විඳිනවද කියලා. මේ ජීවිතේ. අවංකව කියන්න බර නැද්ද ඔක? ඔය ඇඳුම් ටික බර නැද්ද කියලා හිතලා බලන්න. මොකුත් ඕනේ. ඔය ඇඳුම් ටික කොණ්ඩේ. ඔය බර නැද්ද? ඒ ටිකත් බරයි නේ. ඔය ඇඳුම් අඳින්න ඕනේ විද්දී. කොණ්ඩ අතපය අරවා මේවා ඔය ඔක්කොම එක එක ක්‍රමයකට තියාගෙන ඉන්න බෑ. බලන්න කොයිතරම් බරක්ද කියලා. ඉතින් ওই ටික බරයි නම් උයන පිහින කැම ගැන මොනවද තව කතා කරන්නේ. මේක විතර බලන්න මොන තරම් බරද කියලා. ඉතින් ওই බර දරාගෙන ඉන්නේ අවිද්‍යාවෙන් හින්දා. ඔය බර දරාගෙන ඉන්නේ අවිද්‍යාව නිසා. ඔය බර දැනෙන්නේ නැත්නේ. ඒ මහත් දුක් වේදනාව විඳිනවා. නමුත් අර අවිද්‍යාව තෘෂ්ණා දෙකට අහු වුණාට පස්සේ පින්වතුනි ආස්වාදය කියලා හිතෙන නිසා ඒව පස්සේ දුවනවා. අද මේ ලෝක සත්‍යය කරන විගණන් ඔක්කොම කරන්නේ මේකද අවිද්‍යාව තෘෂ්ණා නිසා. ඒකමයි ඔබට කියන්නේ. ඔය තරුණ ප්‍රජාවට හැමතිස්සෙම කියන්නේ ඒකයි. මොලව ගැන පුදුම අනුකම්පාවක් තියෙන්නේ කියලා. ඔබ සියලු දෙනා ගැන පුදුම අනුකම්පාවක් තියෙන පිළිදෙන. ඔබ සියලු දෙනා ඔහොමයි නෙමෙයි. ඔය අවිද්‍යාව තෘෂ්ණා. මොහොතකට අවිද්‍යාව තෘෂ්ණාව වලින් අයින් වෙලා බැලුවා නම් ඔබට තේරෙයි මං කියන හැම දෙයක්ම. මේ මොහොතකට අයින් වෙන්න බෑ. අයින් වෙනවා නම් සදාටම අයින් වෙන්න ඕනේ. අවිද්‍යාව තෘෂ්ණාවමයි යෝග කරන්නේ. ජීවිතේ සතුට සාමුලියම නැති කරලා තියෙන අවිද්‍යාව තෘෂ්ණාව. නිකන් සතර ආපය තමයි යන අවිද්‍යාව තෘෂ්ණාව. නිකන් ඔය දිව්‍ය ලෝකවල ගිහින් ලක් ගන්න අවිද්‍යාව තෘෂ්ණාව. නිකන් ඔය කියන අරූප රූප ලෝකවල ලක් ගන්න මොනවද ජීවත් වෙන්නද තේරෙන්නේ ගිහින්. අවිද්‍යාව තෘෂ්ණාව. මැරෙන්න දෙන්නෙත් නැහැ. කවුද? අවිද්‍යාව තෘෂ්ණාව. අවිද්‍යාව තෘෂ්ණාව තියෙන කෙනෙකුට මැරෙන්න බෑනේ. මැරිච්ච ගමන් මොකද වෙන්නේ? ආයෙ උපදිනවා. බලන්න ඔබ බැනර් ගහනවා වගේ වැඩක්. මල්ලේ දාලා පොලේ ගහනවා වගේ වැඩක් කරන්නේ. වේදන ඔබ මල්ලක් ඇතුළේ දාලා පොලේ ගහනවා. දුවන්නද දැන්? ඉන්නේ කොහෙද? මල්ල ඇතුලේ. කොහොම කළාවත් බේරෙන්න බෑ. මේ ඔක්කොම කරන්නේ අවිද්‍යාව තෘෂ්ණාවෙන්. ඔබගේ හිත රිද්දන්නේ අවිද්‍යාව තෘෂ්ණාව. වෙන කවුරුත් නෙමෙයි.
ඔබගේ ශරීර විදෙන්නේ පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණාවල ප්‍රතිඵල විදියට. ඒක අවිද්‍යාව තෘෂ්ණාව නෙමෙයි කරන්නේ. නමුත් අවිද්‍යාව තෘෂ්ණාව නිසා හැදිච්ච ශරීරය තමයි ඔය පෙලෙන්නේ ඔය දෙයට. ඉතින් අපි හැමෝටම ඉන්න පොදු හතුරව අපි තේරුම් ගන්න ඕනේ. ඒ හතුරා ඔය සමහරුන්ගේ ඇඟ ඇතුළට රිංගගෙන පින්වතුනි. සමහරුන්ගේ හිත ඇතුළට රිංගගෙන අපිට හතුරුකම් කරන්න වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හතුර නෙමෙයි. අපි දැනගන්න මූලික හතුර කවුද කියලා. මූලික හතුර තමයි අවිද්‍යාව තෘෂ්ණාව කියන්නේ. අන්න ඒගොල්ලෝ ගැන අපි හරි අවබෝධයට එන්න ඕනේ පින්වතුනි. හොඳ අවබෝධයට ආවනම් අනිවාර්යයෙන්ම පින්වතුනි බේරිලා ඉන්න පුළුවන්. ඒකයි ඔබට කියන්නේ බණ ටික අහනකොට හොඳ සිහිබුද්ධියෙන් ඉඳගෙන බණ ටික අහන්න. හොඳ සිහිබුද්ධියෙන් ඉඳගෙන බණ ටික අහන්න. දෙන ගාතාවල් එහෙම පාඩම් කරලා. දැන් අලුත් පිරිසක් එහෙම ඇවිදලා ඉන්නවනම් හරි පුදුම හිතේ. ඒ පන්සලේ ගාතත් පාඩම් කරනවා මිනිස්සුන්ට. දැන් මිනිස්සුන්ට බල්ලොන්ට පාඩම් කරන්නේ නැහැ ගාත තියෙන්නේ. කවදාවත් හිතුවේ නැහැ නේද මේක ගිහි වෙච්ච අපිට ගාත පාඩම් කරන්න නෙවෙයි කියලා. ඒ බලන්න මොනතරම් පල්ලෙහාටත් එක දෙටි කියලා. ඒතර ගාත පාඩම් කරන්නේ හාමුදුරුවෝ දෙනකොට. එහෙම තමයි පින්විතනේ සමහරට ඔබට උගන්වන්නේ නැත්තේ. නිවන් දකින්නනේ හාමුදුරුවෝ දෙනකොට. එච්චරද? සතර අපායෙන් මිදෙන්න ඕනේ ඒතර හාමුදුරුවෝ විතරද? තම මිදෙන්න ඕනේ නැද්ද? ඒකයි මේක. තථාගතයන් වහන්සේ දහම් දෙස දෙන සිව්වනක් පිළිසෙට හොඳට මතක තියාගන්න. ඒ සිව්වනක් පිළිසෙට ඔබ ආйти. ඒක නිසා අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල බොහොම ප්‍රඥාවෙන් යුතුව කරගෙන ගියොත් ඔබට ඒකාන්තයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඒකට මට අප වෙන්න පුළුවන්. බොහොම ප්‍රඥාවෙන් යුතුව කරගෙන යන්න. හොඳ අවබෝධයෙන් කරන්න. මේ කියන දහම් පද හොඳට මනසිකාර කරන්න. හොඳට හිතලා බලන්න කියන්නේ. දවසින් දවස මේකේ දෘෂ්ටිය කැඩෙනවා. දවසින් දවස නෙක්කම් මේ විතර ළඟා වෙනවා. ඒක දවසක් එයිද ඉතින්. ඒ දවස් ආපු ගමන් එතනින් එහාට ආපස්සට යamak නැහැ. එතනින් එහාට මේ නිවන් මාගේ ඉස්සරහට විතරයි යන්න තියෙන්නේ. ඒ තත්ත්වයටපත් වෙච්ච අය ඇති සමහර වෙලට. පත් වෙමින් පවතින අය ඇති. කරගන්නයි තියෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේගේ අන්නේ කියන නියම ශ්‍රාවකත්වය තුල පිළිදෙන එක තමයි අපි කරන්න ඕනේ. ඒකයි අපි හැමදාම අදිස්ථාන කරන්නේ. මම තරයේම විශ්වාස කරන ඔබ කියන දේවල් කරන පිරිසක් කියලා. මොකද ඔබ නිවන් දකින්න ඕනේ නේ. එන හැමදාම උදේට නැගිටලා මේ ගාතාවන් කියනවා ඇති කියලා මම විශ්වාස කරනවා. කියන්නේ නැති අය කියන්න පටන් ගන්න පිළිද මම ඔබට දොස් කියන්නේ නැහැ. මම දොස් කියන්න දෙයක් නැහැ. පින්වතුනි තාත්තා බලාගන්නේ. මේ කියන ඒවා නොකරන පිරිසම තාත්තම බලාගන්නේ. ඉතින් ඒක තාත්තගෙන් බේරගන්න නෙමෙයි ඔක්කොම කරන්නේ. ඉතින් ඔබට බේරෙන්න ඕමනාවක් නැත්තම් තාත්තත් එක්ක බලාගන්න. කවුද තාත්තා? සසර නැත්තම් විපාක ශක්තිය. විපාක ශක්තිය ඔබව බලාගන්න ඉතින් විපාක වලින් බේරෙන්න තමයි ඔබට මේ කරුණු කියලා දෙන්න හදන්නේ. ඒව නොකරනවා නම් ඒකෙන් ඔබට මහා හානියක් සිද්ධ වෙන්න පුළුවන්. පුළුවන් තරම් කරන්න උත්සාහ කරන්න. එමන ඒ උත්තරීතර මහා මුනිවරයන් වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ මහා මුනිවරයන් වහන්සේට මම ශ්‍රාවක වෙමි. මේ 31 ලෝක ධාතුවට දසදහසක් ලෝකයට මෙහෙම දසදහසක් සක්වල දෙදරන් ඒ මහා සීහනාදේ අපි සීල දෙනාම කරමු. නිබ්බන්ති ධීරා යතායම් පදේ පෝරකේට නියම වෙච්ච උන් මෙරි උපදිනවා දිනේ ලං වෙනකොට අවිද්‍යා තෘෂ්ණා ඡය කරපු මේ මහ මුනිවරු ඇඟිලි ගැන ඉන්නවා
දිනේ ලං වෙන කල් බලන්න වෙනස. නිබ්බන්ති දීරා යතායම් පදේ. ඒ මහ මුනිවරු පිරිනිවියට යනවා. හරියට පහන නිවිලා යනවා. තිබිච්ච ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අරිහත් ඵලයේ ලබන වෙලාවේ මානසිකව තිබිච්ච ඔක්කොම ඉවර කළා. හදාගත්ත කය නිසා විඳින දුක ඉතුරු වෙලා තිබ්බා. ඒකත් ඉවරයි. පිරිනිවන් පෑවට පස්සේ මොනතන තමයි පින්විතනි ඔබ සීල දෙනාගේ අදිස්ථානයේ තියෙන්නේ. මම කවද්ද පිරිනිවන් පාන්නේ? මේ අවිද්‍යාව තෘෂ්ණා සදහටම පන්නලා දාන්නේ කවද්ද කියන එක ගැන මෙනෙහි කරන්න හැමතිස්සෙම. ඔබට දුක ගෙනාවේ අවිද්‍යාව තෘෂ්ණා කියන එක හොඳට අවබෝධ කරගන්න. පින්විතනි ඔබට මේ ලෝක සත්‍ය දුක ගෙනල්ලා නැහැ. දුක ගෙනාවේ අවිද්‍යාව තෘෂ්ණාමයි. පින්විතනි ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා දුක නැති කරන්න තමයි ඔය හදන්නේ. නමුත් දුක නැති කරන්න විදිහ ගැන දන්නේ නැතු. මේ තුන් ලෝක වාසී සියලු සත්වයෝම පින්විතනි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ දුක නැති කරන්න උත්සාහ කරන එක. හොඳට කල්පනා කරලා බලන්න නැද්ද කියලා? හුස්ම ගන්න ඇයි ඔය? හුස්ම ගන්න නැතුව ඉන්නකොට එන මහ වේදනාකාරී ස්වභාවයෙන් මිදෙන්න. නැත්තම් හුස්ම ගන්න නැතුව එහෙම ඉන්න පුළුවන් නම් ඉන්නේ නැද්ද? ඉන්නවා. මොකද මොන කරදරයක්ද හුස්ම ගන්නවා කියන්නේ? සාමාන්‍යයෙන් ශරීරයේ පින්වතුනි අපි ගන්න ආහාර වලින් විශාල කොටසක් වැය වෙන්නේ මොන කාර්ය සඳහාද? ඔය හුස්ම ගන්න කොටස සඳහා වෙයි. නිගමන ඉතලා බලන්න ඔබ හුස්ම ගන්නකොට ඇඟ නිශ්චලද? නෑ පින්වතුනි. පහු ප්‍රදේශයේ පිම්බෙනවා, බඩ ඇකිලෙනවා, ආයි බඩ පිම්බෙනවා. ඉතින් ඔය පිටට ඔහොම ටිකක් එනවා නම් ඇතුළාන්තයේ කොහොම ඇද්ද කියලා හිතලා බලන්න. එහෙනම් ඔය ඔක්කොම ශක්තියකින් වැය වෙන්නේ. මේ ඔක්කොම ශක්තියක් ඇදලා ගන්නවා. මිනිස්සෙක් හුස්ම ගන්නවා කියන ක්‍රියාදාමයේ හරීම අසහනකාරී කරදරකාරී ක්‍රියාදාමයක් වෙනවා. ඒක නිසා තමයි චතුර්ථ ධානය සමාපත්තියට සම්බන්ධුනහම හුස්ම ගැනීමේ ක්‍රියාදාමයේ නතර වෙනකොට පුදුමාකාර සුවයක් දැනෙන්න පටන් ගන්නවා. හුස්ම ගන්නෙ නෑ එතනින් එහාට. හුස්ම ගන්න අවශ්‍ය නෑ. මොකද ශාරීරික ක්‍රියාකාරීත්වයන් ඔක්කොම නතර වෙලා තියෙනවා. එහෙනම් හුස්ම ගන්න එකේ පටන් මොනතරම්නම් කරදරකාරී ස්වභාවයක් තියනවද කියලා හිතලා බලන්න. ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න පිටින් මේ කරදරයෙන් මිදෙන්න. හරි හම්බ කරන්නේත් ඒකට. මානසිකව මොනවා හරි පීඩාකාරී තත්ත්වයන් එනකොට අපි ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරනවා හැම වෙලාවෙම. ඉතින් ලෝකේ කොයි තැනක ඉපදුනත් ওই ටික කරන්න තමයි තියෙන්නේ පිටින්. දැන් මේ වෙලාවේ මට කියන්නකෝ දිව්‍ය ලෝකේ ඉන්න පිරිස් මොකද්ද කරන්නේ කියලා? ජීවත් වෙනව නේද? ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? තමන්ට එන පීඩාකාරී තත්ත්වයන්ගෙන් මක් කරනවද? නිදහස් වෙනවා. තමන්ට එන පීඩාකාරී තත්ත්වයන්ගෙන් නිදහස් වීම උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කිරීමේ ක්‍රියාකාරීත්වයේ ජීවිතේ නම් වෙයි. හොඳට බලන්න නැද්ද කියලා? මොනවා හෝ ක්‍රියාකාරීත්වයක් කර කර ඉන්නවා. අරියතුන් වහන්සේලා ජීවත් වෙන්න ටිකක් තියෙනවා අපේ. මොකද්ද ඒක? කය. හරියත් වෙච්ච ගමන් කය කල්ල යනවා නම් හරි. එහෙම වෙන්නේ නැවෙන්නේ. ඒක නිසා කයේ පැවැත්ම සහිත උන්වහන්සේලා ඉන්නවා ඉතින්. කය කැඩෙනකන් ඉන්නේ බෑ. එහෙනම් මේ 31 ලෝක ධාතු වෙන හැම කෙනාටම ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි පිටින් දුකෙන් නිදහස් වෙන්නේ. එහෙනම් මේ අපි මේ ඔබට කියලා දෙන්න හදන්නේ මේ අලුත් එකක් නෙමෙයි පිටින්. ඔබ හැමතිස්සෙම කර කර ඉන්න එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය කර කර ඉන්න එකෙන් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළලා දේශනා කරන්නේ ඔය කර කර ඉන්න එකෙන් නෙමෙයි යෝග කෙරෙන්නේ. හැබැයි ඕකම තමයි කරන්නේ. දැන් ඔබට හැම කෙනාටම ඕනේ දුකෙන් නිදහස් වෙන්න. නමුත් දුකෙන් නිදහස් වෙන්න නම් ඕක නෙමෙයි ක්‍රමය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ කියනට.
බුදුදහම තුලින් ඔබ පළවෙනිටම ගන්න ඕනේ ඔන්න ඔය කරුණ පින්වතුනි. බුදුදහම තුලින් ගන්න යන්න එපා මේ උපදින්න නැති එක ගැන. මේ ලෝකේ උලා ගන්න පටන් ගත්ත මිනිස්සුන්ට කවුරු හරි කිව්වොත් එහෙනම් වරෙන් බණක් කියන්නේ උපදින්න නැතුව ඉන්න කියලා. බුදුයි. අනිත් පැත්ත හැරිලා. මෙන්න මු ලෝක විනාශ කරන්න හදන ලෝකේ. නමුත් ලෝක සත්‍යයන් කිව්වොත් මේ තුන් ලෝකේ ඉන්න ඕනෙම කෙනෙකුට කතා කරලා කිව්වොත් එහෙනම් ඔබ දුකෙන් නම් ඉන්නේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් කියන්නද? ඒකට එපා කියයිද? කියයිද? නෑ මේකද මේ දැන් විද්‍යාව දිනු වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රම හොයනවා පින්වතුනි මිනිස්සු. මේ දුකෙන් නිදහස් වෙන ක්‍රම හොයනකොට පින්වතුනි ඒව විකුණ ගන්න නම් අනිත් පැත්තෙන් මොකක් කරන්න ඕනේද? දුකට පත් කරන ක්‍රමත් හොයා ගන්න ඕනේ. ඉතින් මිනිස්සු දුකට පත් කරන ක්‍රමයි දුකින් නිදහස් කරන ක්‍රමයි දෙකම හොයනවා. මූලික වශයෙන් පින්වතුනි දුකට පත් වෙන තැනට අහු වෙලා ඉන්න මිනිස්සයව දැන් කොටු කරගන්න ලේසි අනිත් අයට. අවිද්‍යාව තෘෂ්ණා තියෙන කෙනාව පින්වතුනි කොටු කරන්න හරි ලේසි. මොකද එයා දුකටපත් වෙන අවශ්‍යම දේවල් එයා ගාව තියෙනවා. නිකමද හිතලා බලන්න මෙහෙම. ඔබගේ ඉස්මුදුරට හයි කරලා තියෙනවා කොක්කා. එහෙම නැත්නම් අපිට ඔබගේ ඇඟ ඇතුලේ තියෙනවා පින්වතුනි මොකක් හරි යකඩ කෑල්ලක්. ඔබ කොහේ හිටියත් ඔබව ඇදලා ගන්න පුළුවන් කාන්දම් කෑලි ටිකක් හයි කරගත්ත ඔබගේ කවුරු හරි ඉන්නවා හතුරා. නිකන් අර අපි මොන හරි ඉදිකට්ටක් හරි පොළවේ වැදුනට පස්සේ මොකද්ද කරන්නේ? හොයන්න බැරි නම් ඔය කාන්දමක් අරන් වටේ කරකවනකොට ඕකට ඇලිලා එනවා. අන්න ඒ වගේ පින්වදනි කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ මේ කාන්දමක් අරගෙන යනවා වටේම. ඒ යනකොට මොකද වෙන්නේ පින්වදනි ඔබගේ ඇතුලේ යන යකඩ කෑල්ල තියෙන නිසා මක් වෙනවද? ඒකට ඇදෙනවා. ඒකට ඇදුනට පස්සේ පින්වදනි ඔබ අල්ලගෙන ගහනවා ඔබට. මේ ක්‍රියාකාරීත්වය හැමතිස්සෙම සිද්ධ වෙන එක හරි කරදරයක් ඔබට. ඒක නිසා පින්වතුනි ඔබ හොයනවා මේ කාන්දමෙන් ගැලවිලා ඉන්න ක්‍රම. මේ කාන්දමේ කරන්ට් එක කපන්න පුළුවන්ද? මේ කාන්දම එනකොට මම ගිහිල්ලා අර ගස්ස ගහාස හැංගිලා හිටියොත් ගහයි කාන්දමයි අතර ඒක ඩිස්කනෙක්ට් වෙනවනේ. එතකොට පුළුවන් මේ බේරීලා ඉන්න. ඔන්න ඔය විදිහට පින්වතුනි එක එක විදිහට හොයනවා. වතුරේ හිටියනම් හරියට දන්නේ නැහැ. වතුරෙත් ඉඳලා බලනවා. ඒ කාන්දම එනකොට මම ගින්දරට එහා පැත්තෙන් හිටියොත් එහෙම ගින්දර හරහා කාන්දම එනකොට කාන්දම් බලේ නැති වෙයිනේ. එතකොට හරියයි දන්නේ නැහැ. බලන්න මේ හැම එකක්ම කරනවා. හැබැයි ඔය මොනවා කළත් වැඩක් නැහැ. පින්වතුනි ඔබ කාන්දමට අහු වෙනවා. ඒ කාන්දමට අහු වෙනකොට පින්වතුනි ඔබට හිතෙනවා හරි ගින්නෙන් නම් බෑ තමයි. හැබැයි වතුරෙන් පුළුවන් ඇති. ඔන්න ඔක හිතෙනවා. ගින්නෙන් නම් බෑ හැබැයි වතුරෙන් පුළුවන් ඇති කියලා හිතෙනවා. වතුරෙන් පුළුවන් ඇති කියලා හිතලා දැන් ගිහිල්ලා වතුර වේසමකට එහා පැත්තට වෙලා ඉන්නවා. වතුර වේසම එහා පැත්තේ වෙලා ඉන්නකොට පින්වතුනි ආයෙත් ඇලෙනවා. ඇල්ල හොඳට ගුටි කනවා. ඒත් හිතෙන්නේ එකමකද මොකද්ද මේ කාන්දම කොහොම හරි මම කාන්දමයි මාවයි එකතු වෙන එක නතර කරන්න ඕනේ කොහොම හරි. කාන්දමන මොන හරි කරන්න ඕනේ එක්ක. ගහක් එහා පැත්තට වෙලා ඉන්නවා. ගහත් එක්ක ඇලෙයිද බලන්න. නමුත් මේ කාන්දම හරි බලවත් වෙන්නත්. ඔබ කොහේ හිටියත් ඇදලා ගන්නවා. ඉතින් තියෙන අඩියක් පාසා මේ කාන්දමෙන් බේරිලා ඉන්නයි හදන්නේ. මොකද ඔබ දන්නවා පින්වතුනි ඔබ හැම කෙනාම දුක් විඳිනවා කියලා. ඔබ හැම කෙනාටම ඕනේ මෙතනින් ගැලවෙන්න. ඔන්න ඔය අතරතුර තමයි පින්වතුනි අර මහ විද්‍යාඥයන් ලෝකේ පහළ වුණේ. මෙතන මහ විද්‍යාඥයන් ලෝකේ පහළ වෙලා කවුරුත් දැකපු නැති එකක්. කිව්වා. මොකද්ද? බොල කාන්දමට ඇලෙන්නේ තොපිය නෙමෙයි. මොනවද? යකඩ. බලවගේ ඇඟ ඇතුලේ තියෙනවා යකඩ කෑල්ල. ඔන්න ඕක ඔපරේට් කරලා අයින් කළා දාපන්. අනපින්දර මේ ලෝකෙ තියෙන මහා ශ්‍රේෂ්ඨම සොයාගැනීම සොයාගන්න. දැන් කාන්දම් කැරකෙනව වටේම පිටට. නමුත් යකඩ කෑල්ල අයින් කරලා තියෙනවා. මේ ඇවිල්ලා ඇඟේ වැදිලා යනවා කාන්දම්. ඇලෙන්නේ නැහැ කියන්නේ. ගුටි කන්න වෙන්නේ. ඔන්න ඔය ක්‍රමයෙන් පිටට. මේ ලෝකේ ඉන්න හැමෝම ඕක තමයි හොයන්නේ පිටට. නමුත් ඒ අයට අර ඇඟ ඇතුලේ යකඩ කෑල්ලක් තියෙනවා කියන එක දන්නේ නැතුව ඉන්නේ.
ඒ අය හිතන්නේ මේ අපි ඉතින් අපි තමයි මේ. අපිව කාන්දමට ඇලෙනවා කියලා හිතන් ඉන්නේ තැනක. අපිව කාන්දමට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ මොකද්ද? යකඩ කෑල්ල. මොකද්ද යකඩ කෑල්ල කියලා කිව්වේ? අවිද්‍යාව තෘෂ්ණාව. එහෙනම් අපි කාවවත් ඔකට අහු වෙන්නේ නැහැ. අහු වෙන්නේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන නිසා. ඔය දුක කියන මහා පීඩාව හටගන්නේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙනකම් විතරයි පින්ගත. ඊට පස්සේ ඉවරයි ඒක. මහා යතිවරු ඔප්පු කරලා පෙන්නලා තියෙනවා පින්ගත. අවිද්‍යාව තෘෂ්ණාව තියෙනකම් විතරයි. ආයි නැහැ. එහෙනම් අපි උත්සාහ කරන්න තියෙන්නේ ඔන්න අවිද්‍යාව තෘෂ්ණාවත් එක්ක ගලවලා දාන්න. අර ඇඟ ඇතුලේ තිබෙච්ච යකඩ කෑල්ල වගේ. හැමදෙස්සෙම අනුන්ගේ දේවල් හොය හිටියට පින්ගසනේ තමන්ගේ ඇතුලේ යකඩ කෑල්ලක් තියෙනවා කියලා දැක්ගත්තේ නැහැ. ඒකයි මේ ලෝකේ වැඩි හරියක් කියන්නේ ඔක්කොම වගේ පින්ගසනේ අනුන්ගේ දේවල් හොයන පිරිස ඉන්නේ. තථාගතයන් වහන්සේ ඒවත් බෝධිසත්වයන් වහන්සේ තමයි මක්කලේද? තමන් ගැන හොයන්න පටන් ගත්තේ. තමන් තුල දකින්න පටන් ගත්ත මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. එතකොට තමයි උන්වහන්සේට පින්ගසනේ පටිච්චසමුප්පාද න්‍යාය තේරුනේ. එච්චර කල උන්වහන්සේත් මොකද කළේ? බෝධිසත්ව කාලේදී මොකද උන්වහන්සේ කළේ? අනුන් ගැන හොයපෙකම තමයි කළේ තේරුණාද? ඇයි ඍෂිවරයෙක් වෙලා ඉඳගෙන මොකද කළේ? මේත් හොයලා දුන්නා. නාස්ත්‍ර ක්‍රම හොයලා දුන්නා. මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රම හොයලා දුන්නා. එක එක જાතියෙන් අංග ලක්ෂණ විද්‍යාවද අරවද මේවද ඔක්කොම හොයලා දුන්නා පිටින්. තාක්ෂණයේ දියුණු වගේ කාලෙක එහෙම ඉපදුනා නම් තව ඒවා හොයලා දෙන්නේ නැති මේ අපි දැන් අද දන්න දේවල් පරමාණුවක් කඩන්නේ කොහොමද? ඔයගේ දේවල් හොයලා දෙන්නේ නැති. ඒ ඔක්කොම කලේ අනුන්ගේ හැවුවා. දුකෙන් නිදහස් වෙන්න ක්‍රම විදියට හොයාගත්තෙම ඔක්කොම පිටින් අනුන්ගෙන් කරගන්න පුළුවන් දේවල්. බුදු වෙන වෙලාවේ තමයි උන්වහන්සේට තේරුනේ දුකෙන් නිදහස් වෙන ක්‍රමේ තියෙන අනුංගාව නෙමෙයි කියලා. දුකෙන් නිදහස් වෙන ක්‍රමේ තියෙන්නේ තමන් ගාව කියලා. තමන් ඇතුලේ මේ යකඩ කෑල්ල තියෙන්නේ මෙන්න මේ යකඩ කෑල්ල අයින් කරගත්ත ගමන් ඔය කාන්දන් වලට ආයි අහුවෙන්නේ නැහැ කියලා තේරුම් ගත්ත කෙනෙක්. එහෙනම් ඔබත් ඔන්න ඔය කරුණ තේරුම් ගන්න ඕනේ පුළුවන් තරම්. ඔබට දුක ගේන්නේ ඔබමයි පින්ගතනේ. වෙන අයද දොස් කියන්න යන්න එපා. මේ දුක නැති කරන්න පුළුවන් ඔබටමයි පින්ගතනේ. වෙන අයගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. ගුරුවරු ඉන්නේ මඟ පෙන්වන්න විතරයි. මඟ වැඩිම ඔබ තුලින් සිදු කරගත යුතුයි. මේ අවබෝධය ඔබ තුලින් ලබා ගත යුතුයි පින්ගතනේ. හොඳට තේරුම් ගන්න මේ කාරණාව. අවිද්‍යාව තෘෂ්ණා තියෙන තාක්කල් ඔබට දුක එනවා පින්ගතනේ. ඕක නැති වෙච්ච ගමන් ආයෙ දුකක් එන්නේ නැහැ. ඔය ඔබට ඇති වෙන සියලුම බය ජනිත වෙලා තියෙන්නේ මොකකින්ද? අවිද්‍යාව තෘෂ්ණා නිසා පින්ගතනේ. හිතට බය ජනිත වෙන්නේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා. තණ්හාව නැති කෙනෙකුට පින්ගතනේ බයක් එන්නේ නැහැ. ඉතින් කවදාකවත් හිතන්න යන්න එපා පින්ගතනේ ඔබට මේ බය ඇතිලා තියෙන මේ ඉන්න හොල්මන් හින්දා කියලා. කවදාකවත් හිතන්න එපා පින්ගතනේ වේගෙන් යන වාහන නිසායි ඔබ බය කියලා. ඔබ බය වෙලා තියෙන ඔය එකකටවත් නෙමෙයි පින්ගතනේ ඔබ බය මොකක් හින්දාද? අවිද්‍යාව තෘෂ්ණාව නිසා. තණ්හාව නිසාමයි ඔබ බය පින්ගතනේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ තණ්හාව තියෙන තමන් තුළ නම් පින්විතනි තණ්හාව නැති කරගන්න එපා. ඒක උදෙසායි පෑ පින්විතනි අපි දැන් කටයුතු කරන්නේ. ඔබට ඇත්තටම දුකෙන් නිදහස් වෙලා ඉන්න ඕන නම් පින්විතනි ශෝකයෙන් බයෙන් නිදහස් වෙන්න ඕන නම් කරන්න ඕනේ දේ දැන් දන්නවා. ඔබට ශෝකයක් බයක් දැනෙන බව හොඳටම දන්නවනේ පින්විතනි මෙතන මන්දබුද්ධික පිරිස් නෙමෙයි ඉන්නේ. ඒ හොඳටම දන්නවනේ තමන්ට ශෝකයක් බයක් එනවා කියලා. හැමදෙස්සෙම මහා බයක් දැනෙනවා හිතට කියලා හැමදෙස්සෙම දන්නවනේ. කී කරුණක් නිසා දැනෙන්නේ නැද්ද? දැන් අද කවුරු හරි මාත් එක්ක කිව්වා මොකද මැද පෙරදිග මොකක්ද ප්‍රශ්නයක් කියලා. දැන් මැද පෙරදිග මොකක් හරි ප්‍රශ්නයක් නම් රටවල් කීපයක් යුද්ධ ප්‍රකාශ කරන්නේම හදනවා නම් දැන් තමන්ගේ කවුරු හරි යාළුවෙක් හරි මැද පෙරදිග ඉන්නවා නම් ඔන්න ඒ වෙලාවේ මොකක් එනවද? බයක් එනවා. ඇයි? යාළුවා මැද පෙරදිග ඉන්න හින්දා නේද? ඈ? එහෙනම් මොකක් හින්දාද? තණ්හාව නිසා පින්ගත. ඒක හිතන්න එපා මේ යාළුවට තණ්හාවද මොකක්ද කියලා. ඒක නෙමෙයි හිතන්න ඕනේ. තණ්හාව නිසා. තණ්හාව කියන ස්වභාවයෙන් හිත පවතින තාක්කල් පින්වතුනි ඔය කියන බය දුරු කරගන්න බෑ.
අපි මේ යාළුවෝ ටික ඔක්කොම ගෙනාවා ආපහු ලංකාවට. බය ඉවරද? බය ඉවරද? නෑ. කොහොමද පිටුදේ බයක් ඉවර වෙන්නේ එහෙම? තණ්හාව තියෙනකම් බය තියෙනවා. එහෙනම් බය ඉවර වෙන්න නම් මොකක්යි නැති වෙලා තියෙනව නේද? තණ්හාව නැති වෙලා තියෙනවා. තණ්හාව කියන ස්වභාවය හිතේ දෙනවා. ඒ කියන්නේ පිටුදේ හිත නිකන් හරියට කොහොල්ලැගුලියක් වගේ ස්වභාවයක් තියෙනවා. ඒ තැන ඇලෙන ස්වභාවයක් තියෙනවා හිතේ. ඔබ ස්වභාවයක් වෙන්නේ. ඒ මොහොතේ හට ගන්නා හිතවල තියෙන ස්වභාවයක් තණ්හා කියන ස්වභාවය. ඒ ස්වභාවය තමයි නැති කර ගන්න ඕනේ. ඒ ස්වභාවයේ තියෙන තාක්කල් මොකද වෙන්නේ? බය කියන එක ජනිත වෙනවා. ශෝකය කියන එක ජනිත වෙනවා. ඉතින් දැන් බලන්න ඕස්ට්‍රේලියාව පැත්තේ ලැබුගිනේ. දැන් ඒකට මේ අපේ පින්වත් පිරිස් පින්වතුනි බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අපේ පින්වත් පිරිස් පින්වතුනි වට්ටක පිරිත පවා කියන්න පටන් ගන්න තියෙනවා. ආර්ය මෛත්‍රිය පතුරවන්න පටන් ගන්න තියෙනවා. දැකලවත් නැති මිනිස්සු වෙනුවෙන් පින්වතුනි. මේ මිනිසුන්ට මේ මහා මෙත් කිරණ ශක්තියේ බලයෙන් යමක් සිද්ධ වෙන්නේ කියලා. කාවත් අරමුණු කරගෙන මේ ආර්ය මෛත්‍රිය වඩන්න බෑනේ. නමුත් මේ මෙත් කිරණ ශක්තිය විහිදුවල පතුරවල හැරලා ඒ අයට යහපතක් වෙන්න කියලා. නිකමන හිතලා බලන්න භෞතිකවාදී කෙනෙකුට හරි හිතෙන්න පුළුවන් ඕව මේ වට්ටක පිටිත් නෙමෙයි මොන පිළික් කිව්වත් ඕව නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ කියමුකෝ. නමුත් එංගදනේ ඒ මිනිස්සු වෙනුවෙන් හද කම්පා වෙච්ච එක මොන තරම් ශ්‍රේෂ්ඨයි. මස්කටු වලට පොරකන බලු රංචු වගේ මේ කාම ලෝකේ උලා කන්න හදන ගිහි පැවිදි පිරිස ඉන්න කාලේ එකිනෙකත් එක කුලල් කහ ගන්න හදන ගිහි පැවිදි පිරිස ඉන්න කාලේ ඔබගේ හිතට පින්වදින මාත්‍රයක කරුණාවක් ඇති වෙලා කවදාකවත් දැකපුවත් නැති පිරිස මෙන්න මේ මෙත් කිරණ ශක්තිය බලෙන් එයාට යහපතක් වෙන්න මේ පිරිතේ ආනුභාවයෙන් එයාට යහපතක් වෙන්න ආදී වශයෙන් පින්වදින මහා ශක්තියක් පතරවන්නේ ඔන්නෝවා තමයි පින්වදින අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මුලින් හොඳ මිනිස්සු වීමත් පසුව ශ්‍රේෂ්ඨ මිනිස්සු වීම. අපි හරියට අගය කරන ඔය දේවල්. තව කෙනෙක් උදෙසා හද කම්පා වෙනවා නම් ඔබගේ. මේ කිවි අටලෝදහමේ කම්පා වීම සම්බන්ධව නෙමෙයි. අනුකම්පාව කියන එක. හිත ඇතුලේ අනුකම්පාවක් හට ගන්නවා නම් අනිත් ලෝක සත්‍යයට මගෙන් වෙන්න ඕන සීල යුතුයකම් වක්කීම් මම මැනවින් ඉෂ්ට කරන්න ඕනේ. මට මේ වෙලාවේ කරන්න පුළුවන් මේ දේ නම් මම ඒ දේ කරනවා කියලා. අන්නේ හද කම්පා වෙන ස්වභාවයෙන් ඉන්නවා නම් ඔබ පින්විතනේ. ඔබ මහා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. හොඳ මිනිස්සෙක් පින්විතනේ. හොඳ මිනිස්සයන්ට තමයි දුකින් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඔය කෙලවරක් නෑ පින්විතනේ. දැන් ඔය ප්‍රශ්නේ ඔහොම දැන් ඔය ගින්න නිවිල යනකොට පින්විතනේ තව රටක ගියයි මක් වුණා කියලා. යුද්ධ ගිනිය ඇවිල්ලා කියලා. දෙපා කියන්නේ. එන ඕවා එකක්වත් නතර කරන්න බෑ පින්වතුනි. නමුත් ඕව නිසා අපිව පීඩාවටපත් වෙනවා කියලා එකක් එහෙම තියෙනවද? එහෙම තමයි පේන්න තියෙන්නේ. ඒව නිසා අපිව පීඩාවටපත් වෙනවා කියලා. නෑ. ඒක එහෙම වෙනවා. තණ්හාව නිසා අපිව පීඩාවටපත් වෙනවා. ආයෙත් දුක හැදෙන මේ වාක්‍ය සම්පූර්ණ කරමු. අම්මා මලා තණ්හාව නිසා මට දුක ඇති වුණා. හරි? ඊළඟ තාත්තා මලා. කියන බෑ. තණ්හාව නිසා මට දුක ඇති වුණා. ඒ තාත්තා මලා හරි. අම්මා මලා ඒකත් හරි. ඒ ස්වභාවික සංසිද්ධියක්. ඒකට දුකක් එන්නේ නැහැ. ඇයි? නරුමිය හින්දාද? එහෙමනේ දැන් සාමාන්‍යයෙන් දහමක් හරි අවබෝධ කරගත්ත කෙනෙක් ඔය අම්මා මැරිච්ච ඉඳලා ඇඬුවේ එහෙම නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉතින් වටේ පිටේ ඉන්න ගොන්තඩි හිතන්න පටන් ගන්නවා. පේනව නේද? මුන්ට ගානක් නැහැ. මුන් සැලකුවත් නැතුව ඇති. ඒකයි ගානක්වත් නැත්තේ. එහෙම බලන්න වාට මතකද අපේ අම්මා මැරිච්ච වෙලාවේ මං අඬපු වෙන්නේ. ඒ නිසා අම්මා මලාට පස්සේ මිනිස්සුනේ මේ අඬා. ඇඬෙන්නේ නැත්තම් පුරුදු වෙලා අන්න හැබැයි වෙනසනේ මතක තියාගන්න අම්මා මැරුණා කියලා කාටවත් දුකක් එන්න හේතුව
නෑ. දුක උපදින්නේ අම්මා මැරිච්ච නිසා නෙමෙයි. මොකකින්ද? තණ්හාව නිසා. හිතේ තණ්හාගත ස්වභාවය තියෙනකොටමයි පින්විතනේ ඔක සිද්ධ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් ඔය මිනිස්සෙක් අම්මා මැරිලා කියලා මිනිස්සෙක් අඬනවා. ඇහුවොත් ඇයි ඔය අඬන්නේ? අම්මා ගැන මගේ තියෙන හිතයිශීකමට. අනේ ඵලයන් බොරු කියන්නේ. මොකද්ද ඒ? තණ්හාවෙන්. අම්මා ගැන අනුකම්පාවකට අඬන නෙමෙයි මේක. තණ්හාව නිසා අඬන්නේ. ඇඬෙන්නේ ඒකට. ඇඬෙනව නෙමෙයි අඬනවා. අඬන්නේ තණ්හාව තියෙන නිසා. එතකොට දැන් ඔබ අරිහත් වුණා. දැන් තණ්හාව නැහැ. දැන් අම්මා මැරුණා. එතකොට හිතයිශීකම නැද්ද දැන්? එතකොට මේ අම්මා නෙමෙයිද මැරුණේ? එහෙනම් ඇඬේ කලින් හිතයිශීකම. දැන් නැද්ද හිතයිශීකම? දැනුත් තියෙනවා. ඉතින් අඬන්නේ නැද්ද එහෙනම්? එහෙනම් අඬන්නේ හිතයිශීකම හින්දාද? නෑ. අඬන්නේ තණ්හාව නිසා. ඔය අඬන අයට ලකුණු දෙන්න එපා. සමහර වෙලාව අම්මගේ හරි තාත්තගේ හරි සහෝදරයෙක් හරි ස්වාමි පුරුෂයාගේ දරුවෙක් හරි. මිනි පෙට්ටි අරපු ගමන් මොකද වෙන්නේ? බුදු පුතේ කියාගෙන දහස් ගාලා දිනද වැටෙනවා. මොකකින්දද? තණ්හාව නිසා. තණ්හාව නිසා. සමහරු කෑග ගහනවා. සමහරු පොළවේ කකුල් ගගහ අතපය ගගහ පස් උඩ දදා අඬනවා. දැකලා තියෙනව නේද? මොකකින්දද? තණ්හාව නිසා. වෙන කිසිම හේතුවක් නැහැ උකට මේක. නේද? ඔබ අනන්න එපා. ක්‍රෙඩිට් එකක් ගන්න බෑ අඩුවයි කියලා. ඔබ ඒ ගෙදර කවුරුහරි මැරුණාට පස්සේ ඔබට ගොඩාක් දුක නම් මේක ඉක්මනට මේ එන්න. ඔබට මානසික ලෙඩ. මිනිහෙක් මැරුණාට පස්සේ තව මිනිහෙකුට දුකක් එනවා නම් මානසික ලෙඩක් ඒක. දැන් මේවා කිව්වහම බැනුම් ගහන්න නෙවෙයි තියෙන්නේ. මොට්ටේ උන්ට මේවා තේරෙන්නේ නෙවෙයි. දහමත් තේරෙන්නේ ආරේකට විතරනේ තියෙන්නේ. ඔබම තේරුම් ගන්න බලන්න. මේ කියන එකක් නම් නිකන් කතාවට කියනවා නෙමෙයි නේද? හොඳට බලන්නකො දහම් න්‍යායත් එක්ක ගලපලා බලන්න බොරුද කියන්නේ කියලා. මිනිස්සෙක් මැරෙන නෙමෙයි මේ මුළු ලෝකෙම කඩා වැටෙන්නත් ඔබට දුකක් එනවා නම් පිටින්. ඉතින් ලෝකේ කඩා වැටෙන්න නෙමෙයි දුක එන්නේ. මොකකින්ද? තණ්හාව නිසා දුක එන්නේ. එහෙනම් තණ්හාව කියන්නේ මනසක තිබිය යුතු දෙයක් නෙමෙයි නේද? දැන් ඔබගේ අතේ ඉන්නෙක් එනවා. මොකද කරන්නේ? ඉන්න දොයි ඉන්න බබා දොයි කියන. මම කරනවා. ඇසිඩ් ටිකක් හරි ගාලා ඔක අයින් කරලා දානවා. ඇයි? මේ අතේ හැම කියන්නේ ඉන්න ආයුධ තන නෙමෙයි. ඉතින් අතේ ඉන්නෙක් හරි ආව මොකද කරන්නේ? අයින් කරලා දානවා. එහෙනම් හිතට තණ්හාව කියන ආයුධ එකක්ද? නෑ. ආවනම් මොකද්ද කරන්නේ? අයින් කරලා දාන්න තියෙන්නේ. අතේ ඉන්නෙක් අහම මේකට කියනවා පින්වතුනි හැමේ ලෙඩක් කියලා. ඇහි සුදමතු වුණාම කියනවා ඇහි ලෙඩක් කියලා. කනේ කලාඳුරු පිරෙනකොට කියනවා කනේ ලෙඩක් කියලා. නහයෙන් හොටු වෙනවා නම් කියනවා නෑ හොටු නම් නහයෙන් එනවනේ සමහර. නහයෙන් ලේ එනවා නම් කියනවා මොකක්ද? නහයෙන් ලෙඩක් කියලා. එහෙනම් හිතේ තණ්හාව තියෙනවනේ. ඒක හිතේ ලෙඩක්. තණ්හාව කියන එක තියෙන එක නෙමෙයි. වෙලා තියෙන්නේ පින්විතේ හැමෝටම ඕක තියෙන නිසා දැන් හැමෝම හිතන් ඉන්නවා තණ්හාව කමක් නෑ. ඒකද අපි හැමෝටම තියෙනවා. එහෙම කියලා හිතන් ඉන්නේ. ඉතින් පිස්සන් කොටුව ඇතුලේ ওই ටිකම වෙන්නේ. පිස්සන් කොටුවේ පිස්සකින් ඇහුවොත් එක පිස්සෙක් නෑ හොයාගන්න. උන් ඔක්කොම ඇඟිලි දික් කරලා සුදු කෝට් ගහගෙන යන පිරිසට. ඔය එන්නේ පිස්සු. ඕන් එනවා පිස්සු ටික. ඔය එන්නේ පිස්සු. ඒගොල්ලෝ පේන අර වෛද්‍යවරුන්ට ඔක්කොටම පිස්සු වගේ පිළිගද. මොකද ඒක ඇතුලේ ඉන්න ඔක්කොටම පිස්සුනේ. ඒක නිසා ඒ අයට වෙන වෙනම මෙයාට පිස්සු කියලා තේරෙන්නේ නැහැ. පිස්සන් කුඩට ගිහලා ඔන්නම් අධ්‍යයනය කරලා බලන්න. එක පිස්සෙක් තව පිස්සෙකුට ඇඟිල්ල දික් කරනවද කියලා. පිස්සු වැඩ කරන්න එපා බං මොනවද බෑන් ඇඟ ගා ඉන්නේ. කියනවද? කියයිද? ඇයි එක්කෙනෙක් ඇඟ ගා ඉන්නවා අනිත් එකා බූම් බූම් ගා ඉන්නවා අනිත් එක්කෙනා කොයි දුවනවා අනිත් එක්කෙනා සභාවක් අමතනවා අනිත් එක්කෙනා අතපය උඩ දානවා තමයි එක්කෙනෙක් එක තැන දුවනවා. ගිහිල්ලා බලන්න පිස්සන් කුඩවලදී. මම දන්නවා ඔය පිස්සන් කුඩට යන්නේ නැත්තේ ඇයි කියලා. මම එක මොහොත් කියන ඔහි හිටියාම හරි ඔබ කොහමද hina වුණානේ hinaච්ච ඕන එකක් හිතා ගන්න. ඕය ඕන එකක් ඒකට අයිති. හේතු ගොඩක් තියෙනවා යන්නේ නැත්තේ.
පිස්සන් වලට ගිහිල්ලා බලන්න තියෙන එකම පිස්සෙක්වත් කම්ප්ලේන් කරන්නේ. නමුත් ඔබට ගියාම තේරෙනවා මේ මුටත් පිස්ස කියලා තේරෙනවා. නමුත් ඒ එක පිස්සෙකුටවත් තේරෙන්නේ නැහැ පිටුදින අනිත් එක්කෙනාට පිස්ස කියලා. ඔන්න ඔය සංකල්පෙන් හොඳට බලන්න පිටුදින මේ ලෝක සත්‍යය කාටවත් තේරෙන්නේ නැහැ හැමෝටම මානසික ලෙඩක් තියෙනවා කියලා. සද්ධර්මය ශ්‍රවණය කළ පිටුදින අඩුම තරමේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයකට හරි රිංග ගත්තා නම් කවුරු හරි කෙනෙක්. ආන්නේ කෙනාට තේරෙන්න පටන් ගන්නවා අපිට මානසික ලෙඩක් තියෙනවානේ. තණ්හාව කියන්නේ මේ තිබිය යුතු එකක් නෙමෙයිනේ. හිතක තිබිය යුතු නැති එකක්. තියෙන්න ඕනේ නැති එකක් හිතක පිහිටියා නම් පිටුදින ඒ වෙලාවට තියෙන මානසික ප්‍රශ්නයක්. එහෙනම් අපි උත්සාහ කරන්නේ ඔන්නෝකට බේත් ගන්න. මේ ලෝකේ තියෙන පිටුදින සතුටින් ඉන්න. මේ ලෝකේ කියන්නේ පිටුදින මහා පුදුම පාරාදීසයක්. ඒක නසාගෙන තියෙන්නේ කවුද? තමන්මයි. ආරණ්‍යයක් කියලා කියන්නේ පිටුදින රමණීය පෙදෙසක්. රමණීයානි අරඤ්ඤානි යස්සන රමති ජනෝ විතරාගා රමෙස්සන්ති නතේ කාම ගවේසෙන් ආරණ්‍ය පෙදෙස රමණීය කියන්නේ රමණීය හිත් තියෙන මිනිසුන්ට රමණීයයි කාමක හිත් තියෙන උන්ට ඒක හරියන්නේ නෑ එහෙනම් මේ ලෝකෙදී හරි සුන්දර ලෝකයක් මේ හදලා දෙන්නේ මේ කාගෙන තියෙන්නේ කවුද තමන්ම තමයි මේ සුන්දර ලෝකෙට එන්න කැමති නැද්ද? මේ සුන්දර ලෝකේ එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් ගැලවෙන්න ටික කාලයක් යනවා. ඒ ප්‍රශ්නේ තමයි අපට ශාරීරිකව වද හිංසා ටිකක් තියෙනවා. නැත්තම් මේ ලෝකේ හරි සුන්දරයි. ශාරීරික වද හිංසා නතර කරගන්න හරි අමාරුයි පිටින්. මොකද මෝඩකම් කරපු කාලේ විශ්වයට එකතු කරපු දේවල් තියෙනවා. ඒවා ආපස්සට එනවා. ඒ හැරෙන්න පිටින් මේ ලෝකේ කිසි කරදරයක් නැති තැන. දැන් මේ කරදරේ දාගෙන තියෙන්නේ කවුද? තමන්. මානසික ලෙඩේ අයින් කරගත්ත ගමන් මේ ලෝකේ හරි රමණීය තැන අපේ. ඔය තණ්හා කියන වීඩියෝක ඇතුලේ තියෙන තාක්කල් මේ ලෝකෙන් ඔබට වද හිංසා හම්බ වෙනවා. දැන් ලෝකේ කිව්වේ මොනවටද? විපාක වලට. මේ එළිය පේන දින ඔක්කොම විපාකනේ. හවුද නැද්ද? එහෙනම් විපාක ලෝකයක් තියෙන්නේ. මේ විපාක ලෝකේ ඔබට කරදර කරන්නේ නැහැ බෙන්ගසනේ. විපාක ලෝකය අවිද්‍යාව තෘෂ්ණා හොය යන්නේ. මම මේ කය ගැන නෙමෙයි කියන්නේ ඒක පොඩ්ඩක් අයින් කරලා දාන්න. අර කාන්දම වගේ. කාන්දම මිනිසුන් හොය ගියා වගේ බෙන්ගසනේ. දැන් මේ විපාක හොය යන්නේ කාවද මේ? අවිද්‍යාව තෘෂ්ණා හොය යන්නේ. ඔබ හොයාගෙන ඉන්නේ නැහැ විපාක බෙන්ගසනේ. අවිද්‍යාව තෘෂ්ණා හොය යන්නේ. විපාක දනුවන් දෙන්නේ කාට විතරද? අවිද්‍යාව තෘෂ්ණාවට විතරයි. මම නැවත වතාවක් කියනවා. මේ කතා කරන්නේ අර ශාරීරික වශයෙන් වෙන දේවල් ගැන එහෙම නෙමෙයි. ඒ වද හිංසාව ගැන නෙමෙයි පිටුතනේ. ඒවත් විපාක ගොන්නට අයිති. ඒක පොඩ්ඩක් පැත්තකින් කියන්න. මේක ටිකක් තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මේ කියන්නේ. එහෙනම් විපාක වලින් වද හිංසා පමුණුවන්නේ ඉන්නේ පිටුතනේ. අවිද්‍යාව තෘෂ්ණාව නිසා විතරයි. නැත්තම් විපාකයකට කවදාවත් පිටුතනේ ඔබට වද හිංසාවක් කරන්න බෑ. නිකමට හිතලා බලන්නකෝ පිටුතනේ. මම එකපාරට ඔබට රූපයක් පෙන්නනවා. ඒක ඔබට වදයක්. මොන මානසික රෝගයක්ද කියලා හිතලා බලන්න මේක. මාගා තියෙනවා කාගේ හරි මූණ හොදටම පිච්චිච්ච රූපයක්. මම ඕක මෙහෙම කරලා වෙන්නනවා. පෙන්නම ගමන් ඔබ ඇස් දෙක පියාගෙන ඊ කියාගෙන වින් බලාගෙන බලන්නේ නැතුව ඉවරද. ගත්තද. මතක කරලා බලනකො ටීවී එකේ එහෙම බලද්දි හොඳට බය හිතෙන රූපයක් හරි මොකක් හරි දැක්කොත් මෙහෙම ඇස් දෙක පියාගෙන පුතේ ගියාද පුතේ. විපාකයක් ඔබගේ ඇහැ ඉදිරියේ දිගෑරෙනකොට පින්විතනේ ඔබට ඒකෙන් රිදෙනවා නම් ඒකාන්තයෙන්ම මානසික ලෙඩක් ඔය. බය වෙන්න දෙයක් නැහැ පින්විතනේ. මානසික ලෙඩක් බව ඔබ දැනගත්තා නම් දැන් ඒකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. මොකද දොස්තරලා ඉන්නවා. මහා දොස්තර මහත්තයා දීපු බෙහෙත් වට්ටුරු 84000ක් තියෙනවා. දොස්තර මහත්තයාට වඩා ඍෂිවරයා. මහා ඍෂිවරයා හොයලා දීපු බෙහෙත් වට්ටුරු 84000ක් තියෙනවා පින්විතනේ. මේ 84000න් අපි ප්‍රයෝජනයක් ගන්නයි තියෙන්නේ. 84000ම දේශනා කරලා තියෙන්නේ මොකටද? ඔය කියන එකම එක මානසික රෝගයෙන් නිදහස් වෙන්න. හැමෝටම තියෙන එකම මානසික රෝගයක් පින්විතනේ. ඔන්න ඔය කියන තණ්හා කොටස අයින් කරලා දැම්මම. හිතේ පිහිටන්නා වූ තණ්හා ගතිය කියන එක අයින් කරලා දැම්මම පින්විතනේ එතනින් එහාට ප්‍රශ්න ඉවරයි.
මේ ඔක්කොම ගිනි කඳන් පත්තු කරලා දීලා තියෙන ඔය තණ්හා කියන ගතිය. තණ්හාව හිතට එන ක්‍රමයක් තියෙනවා. අපිට නිකන් එන්නේ නැහැ තණ්හාව. තණ්හාව කියන ඉන්න හැදෙන්න මොන හරි තියෙනවා. හැමේ තිබිච්ච අපිරිසුදුතාවයක් හරි කමන්නේ. කාම බීපු කෑමක් හරි කමක් නැහැ. තියෙනවා නම් අන්න ඒකයි පින්විතනේ ප්‍රධාන කාරණාව වෙන්නේ. එහෙනම් ඔය අවිද්‍යාව කියන මහ ලෙඩේට නැත්නම් තණ්හාව කියන මහ ලෙඩේට පින්විතනේ මූල බීජ වෙලා තියෙන්නේ කවුද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ පින්විතනේ ඔබ ලෝකය ගැන දරාගෙන ඉන්න වැරදි මතේ. මහ ලොකු දෙයක් නෙමෙයි පින්විතනේ අවිද්‍යාව කියන්නේ. නමුත් මහ ලොකු දෙයක් නොවුනට ඒ වැරදි මතේ දරාගත්ත වෙලේ ඉඳලා මොකද වෙන්නේ? තමන්ව විනාශ කරගන්න එකම තමයි කරන්නේ. නිකං අපරාධ පින්විතනේ ඔය අහක යන විපාක ඔබට මහ ගිනි කඳන් උදා කරනවා. අවංකවම හිතලා බලන්න පින්විතනේ ඔබට නිදහසේ අනුරාධපුරයට ගිහිල්ලා එන්න පුළුවන්ද කියලා? ඔබ වාහනයක යනවා මේ එළිය බලාගෙන යනවා. අනුරාධපුරයට යන්න පුළුවන්. අනුරාධපුරෙත් නෙමෙයි ගෙදර යන්න පුළුවන්ද මේ හින්දා බලන්න නිදහසේ? යන්න බෑ පින්විතනේ. සමහර රූප දැක්කහම ඇඟ හිරි වැටිලා යනවා. සමහර රූප දැක්කහම ඇස් පිය වෙනවා. සමහර රූප දැක්කහම බෙල්ල කරකවල බලනවා. පොඩි වදයක්ද බලන්න වෙන්නේ. යන්න බෑ පින්විතනේ. පුදුම විදිහට වද දෙනවා ඒවා. බඩ පපුව පුච්චලා දානවා. කාමයෙන් බරිත කරනවා. නිදහසේ ගමන යන්න දෙන්නේ නැහැ ඔබට. වැරදියට ගත්ත තීන්දුවක් ඔය. එච්චරයි. වැරදියට ගත්ත තීන්දුවක්. මේසයක් හදන්න කියලා ඔබට කියනවා. ඒ මේසයක් හදන්න ඔන්න ඔබට ලීයක් කපන්න කිව්වා. දැන් ඔබ කීයටක් අරගෙන ලීය කැපුවා ටිකක්. භාගයක් විතර කපනකොට බලනකොට කපපු තැන වැරදි. දැන් කපපු තැන වැරදි නම් පින්වතුනි. කපන එක නැවැත්තුවා කියලා විතරක් හරියනවද? නෑ. කපන එක නවත්තුවා විතරක් හරියන්නේ නෑ. කපපු ටික මක් කරන්න වෙනවද? වහන්න වෙනවා පින්වතුනි. ඒක නිසා අර ලී අලවන ගම් එකක් හරි මොනවා හරි ගෙනල්ලා ලී කුරු ටිකක් හරි මොකට කලවම් කරලා මක් කරන්න වෙනවද? ඕක ඉස්සෙල්ලා වහන්න ඕනේ. ඒ වහනකම් කාලේ ඕක තියෙනවා පින්වතුනි. සමහරව ඉන්නවා වහලා යන්තම් තමයි ගැටිත් පේන්න තියෙනවා. තව පොඩ්ඩක් තියෙනවා අතට. ඉතින් ඉවරද වෙලේ? නෑ. තව වහන්න ඕනේ. තව හොඳටම වහන්න ඕනේ. ඕනෑ ක්‍රමෙ පින්වතුනි. කපන එක නවත්තුව විතර හරියන්නේ නෑ. ගාලා වහලා දාන්න ඕනේ. මේ වහනකම් කාලේ තමයි ඔය යන්නේ පින්වතුනි. කපන එක නතර කරන්නේ වැරදි කියලා දැනගත්ත දවසේ. ඔතනින් නෙමෙයි කපන්න දීපේ කපපු තැන වැරදි කියලා දැනගත්තා. අන්න එදාට පින්වතුනි කපන එක නතර කරනවා. සෝතාපන්න ඵලෙදි සිද්ධ වෙන්නේ පින්වතුනි කපන එක නතර කරනවා. නමුත් කපන එක නතර කරව පමණින් පින්වතුනි කට වැහිලා නෑ. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වහන්න ඕනේ. දිගින් දිගටම වහන්න ඕනේ. අන්තිම හරිය පින්වතුනි වහනවද නැත්නම් තරමට පේන්නේ නෑ. මුල් ටික නම් අධික වේගයෙන් වැහුවේකනේ. වහගෙන යනවා. ඒ ලොකු කටක් තියෙනවා පේන්න හොඳට වහගෙන ගිය හැකි. නමුත් අග්ගිස්සට එන්න මොකද වෙන්නේ? අග්ගිස්සට එන්න පින්වතුනි වැහිලාද කියලා එහෙම පේන්නේ නැති තරමට එනවා. ඒ කාලේ හිටපු මහා යතිවරුණා සාරිපුත්තයන් වහන්සේ ආදී කොට ඇති. මේ මහා උතුමන් වහන්සේලා නම් පින්වතුනි එහි කෙල පැමිණි උතුමෝ නිසා උන්වහන්සේලා වහල ඉවර වුණාම දැනුණා. ඒ වල ඒ කට සම්පූර්ණයෙන්ම වහලා ඉවරයි කියලා. සමහරට ඔබට දැනෙන එකක් නැහැ. සමහරට කට වැහිලා තියෙයි අනාගතයේදී. නමුත් තව වහයි. ඇයි? වැහිච්ච බව දන්නේ නැහැ. මහා ප්‍රඥාවක් පිහිටියොත් තමයි පිටුනේ. ඒකට දැන් වැහිලා ඉවරයි කියන අවබෝධයටපත් වෙන්නේ. එහෙම උතුමෝ බිහි වෙන්නේ නැහැ කියලා කියන්න අයිතියක් මට නැහැ. වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවුනයි කියලා කට වැහිලා නැති වෙන්නේ
නෑ පින්වතුනි. කට වැහිලා දන්නේ නැහැ. තාම වහනවා. එහෙම වෙන්න පුළුවන්. කපන එක නතර කරන්න ඔක්කොටම කලින් පින්වතුනි. කපන එක නතර කරන්නේ නැතුව වහන්න පුළුවන්ද? සමහරව ඉන්නවා එහෙම කරනවා. කපන ගමන් උඩින් වහනවා. සෝතාපන්න වෙන්නේ නැතුව භාවනා කරනවා කියන්නේ මොකද්ද? භාවනා කරනවා කියන්නේ භාවිතාවට ගන්නවනේ. සෝතාපන්න ඵලය ලබන්නේ නැතුව භාවිතාවට ගන්නවා. ඒ කියන්නේ කපන එක නතර කරලා නැහැ තාම. දැන් උඩින් වහනවා. ඉතින් හැමදාම බැහැ. කපන එක නතර කරලා නැහැ නේ. ඒකින්ද කපලා මේ පැත්තෙන් ඉවරයි. දැන් උඩින් වැහිලා. ඊට පස්සේ අනිත් පැත්ත හරවගෙන මොකද කරන්නේ? වහපු ටික කපනවා. කපන එක නතර කරලා නැහැ නේ. ඒකයි මේ වැරදි තැන කපන්න ගත්තොත් එන්න වැරදි විදිහටම තමයි ඔහ කපන්නේ. එහෙනම් අවිද්‍යාව මේ කපන්න පටන් ගන්න මේ පොඩි ඉරකින් පින්ගතනේ. අවිද්‍යාව කියන එක හිතට ඇතුළුනේ පොඩි තැනකින් පින්ගතනේ. අවිද්‍යාව කියන්නේ මහ ලොකු දෙයක්වත් නෙමෙයි. නොලෙජ් එකක්, දැනුමක් Tamanට පිහිටිය. දැනුමක් කියලා එකක් තියෙන විදිහට දැනුම් අරන් තියෙන්නේ. දැන් මේකෙන් වීඩියෝ කරන්න දැනුමක් තියෙනවනේ. මයික් එකක් අටවන්න දැනුමක් තියෙනවනේ. ඔන්න ඔයගේ දැනුමක් පින්ගතනේ. අවිද්‍යාව කියන්නේ. ඉතින් බලන්න මහ ලොකු දෙයක්ද කියලා. gadolak නෙමෙයි දැන් අවිද්‍යාව කියන්නේ. එහෙනම් දැනුමක්. හිතක් නෙමෙයි අවිද්‍යාව කියන්නේ. හොඳට තේරුම් ගන්න වෙන්නේ. හිතක් නෙමෙයි, සිතුවිලිත් නෙමෙයි අවිද්‍යාව කියන්නේ. වැරදියට ගත්ත දැනුම. ඒ වැරදියට ගත්ත දැනුමක්ද? ඒකෙන් ඒ දැනුම කියන එකෙන් මොනවද කරන්න පුළුවන්? දැනුමෙන් ගහන්න කාට හරි යන්න. දැනුම අතරෙන් ගහලා බලන්න පුළුවන් වදීද? නෑ දැනුමක් මේක නෙමෙයි. හිත දියුණු කළා හිතෙන් ගහන්න පුළුවන්. බැරිද? අතින් ගහන එකද හිතෙන් ගහන එකද බලවත්? ඈ? හිතෙන් ගහන එක දන්නවන්නේ. කාටද කිව්වේ තථාගතයන් වහන්සේ? කාටද කිව්වේ? කොහොම නම් හරියන්නේ නැහැ. කාටද කිව්වේ කියලා වහම කියන්න ඕනේ. උපාලි ගෘහපතියට. උපාලි ගෘහපතිය නැයිලා වාද කළේ. උපාලි ගෘහපතියව අමතක වෙන්න පුළුවන් කාටවත් දැන්. නිතර දහම් මහන තථාගතයන් වහන්සේගේ නියම ශ්‍රාවකයින්ට උපාලි ගෘහපතියව අමතක වෙන විදිහ නෑ. මොකද හේතුව අපි හැමදාම සජ්ජායනා කරන්නේ. උපාලි ගෘහපතියගේ හිතේ පැන නැගිච්ච තථාගතයන් වහන්සේගේ මහ ගුණය. ධීරස්ස විගත මෝහස්ස කියලා කියන්නේ ඒ කොටසනේ අපි. එහෙනම් මේකෙන් හිතේ නැගිලෙන එක ඊට වඩා ගොඩක් බලවත්. නමුත් අවිද්‍යාවෙන් ගහන්න බෑ කාටවත්. අවිද්‍යාව කියන්නේ නොලෙජ් එකක් විතරයි. ඒ නොලෙජ් එක ආපුවට පස්සේ එන්නේ හිතෙන් ගහන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් අර නොලෙජ් එක ඉච්චර පොඩි දෙයක් නේදනේ. නමුත් මක් කළා දානවද? විකෘති කළා දානවා සම්පූර්ණයෙන්ම ඔක්කොම. හිතවන මිත්‍යා දෘෂ්ටියක් ඔබගේ හිතට ඇතුල් කරනවා. කවුරුද කියනවා? ආන් අර හාමුදුරන්ට ගහන්න කියලා. ඔය හාමුදුරුවෝ මෙන්න මෙහෙමයි කියලා වැරදි දෘෂ්ටියක් දෙනවා. දැන් මේ දෘෂ්ටිය කියන්නේ මේකද නිකන් නොලෙජ් එකක් නේ ආ. ආන් අර හාමුදුරුවෝ වැරදි ඒ හාමුදුරන්ට ගහන්න. ආන් අර හාමුදුරුවෝ වැරදි ඒ හාමුදුරන්ට බයින් ඔක්කොමත් එක එකතු වෙලා. ලෝක සත්‍යයේ කරුමෙට මේ ලෝකෙට පහළ වෙන මිනිස්සු ඉන්නේ. මිත්‍යා දෘෂ්ටියේ සමාදන් කරවන. ඇත්තටම මේකදනේ. හිට්ලර් වගේ පිරිසටත් වඩා දරුණු මිනිස්සු. හිට්ලර් වගේ මිනිස්සු කලේ මිනිසුන්ගේ මරණ එක විතරයි. ඒ මරණ එක සතර පායට ගියේ නෑනේ. මරණ එක කිව්වේ මැරෙන එක. වෙඩි දින එක්කෙනා නෙමෙයි මං කියන්නේ. වෙඩි කණ එක්කෙනා. එයා ඒක නිසා සතර පායට ගියේ නෑනේ මේකද? එහෙනම් හිට්ලර් කරපු දේ මිනිස්සු මරණ විතරයි නේ. ඒකුන් සතර පායට යනවා තීරණය කළේ හිට්ලර් නෙමෙයිනේ. නම් නිකමන හිතලා බලන්න පිටකදනේ. ආර්ය පිරිසට එරෙහිව මතවාද පතුරවන මිනිස්සු මොන තරම් භයානකද කියලා. මට නම් පේන්නේම බෙන්ගදේ මක්කලී ගෝසාලා ඉපදිලා වගේ. තථාගතයන් වහන්සේ දේශනා කළේ මිනිසුන්ගේ සතර අපායට අරන් යන්න හදපු කෙමනක් කියලා මක්කලී ගෝසාලා කියන්නේ. බලන්න මිත්‍යා දෘෂ්ටියක් වතුරපු ගමන් මේකද මිත්‍යා දෘෂ්ටියකින් හිතට ආපු ගමන් දැන් ඒ හිත ගොඩ නැගිලා යන්නේ මොනවත් එක්කද?
ඒ ස්වභාවයත් එක්ක ගොඩ නැගින. ඒ ස්වභාවයත් එක්ක ගොඩ නැගින්න පින්වතුනි දැන් අතපය පවා චලනය වෙනවා මිනිස්සුන්ගේ. හිත කෑ ගහනවා. ඊට පස්සේ වචන කෑ ගහනවා. ඊට පස්සේ අතපය පවා චලනය වෙනවා. කොතනින්ද පටන් ගත්තේ? කිසි දෙයක් කරන්න ශක්තියක් නැති මිත්‍යා දෘෂ්ටිය. කිසිම දෙයක් කරන්න ශක්තිය නැති මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තේ. මොකක් හරි මිත්‍යා දෘෂ්ටිය වේවා සම්මාදිට්ඨිය වේවා මේ දෙකම නොලෙජ් එකක්. ඒකට කිසි දෙයක් කරන්න බෑ. නමුත් ඒක හිතත් එක්ක එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න දෙංගතනි හිත හැරෙනවා එක එක පැති වලට. දැන් සම්මාදිට්ඨිය අපේ හිත එක්ක එකතු වෙච්ච ගමන් මොකද උනේ? මිත්‍යා දෘෂ්ටියත් එක්ක හැලිලා හිතිච්ච දේවල් මක් වුණාද? හැරුණා එක පැත්තකට. ඒ හිත හැරෙව්වා ඒ පැත්තට දෙංගතනි. හිත ඒ පැත්තට හැරිච්ච ගමන් දැන් මොකද වෙන්නේ? දැන් හිතෙන් ඒ ගමන යනවා. මිත්‍යා දෘෂ්ටියට හැරිච්ච ගමන් මොකද වෙන්නේ? ඒ පැත්තට යනවා. හිට්ලර් කියන පුද්ගලයාට හරි කවුරු හරි බයිනවා නම් බෙන්ගසනේ. දේශ කරනවා නම් ඔබ ලව්ව දේශ කරනවා නම් දේවදත්ත හාමුදුරන්ට හරි කමන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ගල් පෙරළුවා තමයි. තව බුදුහාමුදුරුවෝ මොන සූත්‍රෙ දේශනා කළාද ඉතින් දේවදත්ත හාමුදුරන්ට වෛර කරපල්ලා කියලා. ඒක හැමදේම සදාගතයන් වහන්සේ කවදාක මිත්‍යා දෘෂ්ටි පැතිරෙන්නේ නැහැ ලෝකෙට. සදාගතයන් වහන්සේගේ ශ්‍රාවකයොත් මිත්‍යා දෘෂ්ටි පතුරවන්නේ නැහැ කවදාවත් මේකට. මිත්‍යා දෘෂ්ටි පතුරවන්නේ කෙනා ඒ මිනි තිරස කියන්නේ කෙලින්ම අර මක්කලි ගෝසාලක ඉපදීම වෙන්නදනේ. හරි පරිස්සම් වෙනවනේ හැම කෙනාම. ඔබ නම් කාටවත් දොස් කියන්න එපා කාටවත් බයින්න යන්න එපා. ඒ අනාගතයේදී රටවල් දෙකක් රණ්ඩු වෙයි. ඔබට මොකද්ද තියෙන්නේ? ඔබට මොකද්ද තියෙන්නේ? ඒක විශ්ලේෂණය කරන්න පිටුනේ. වැරද්ද කාගේද කියලා හොයලා බනින්න පටන් ගන්න. ඒකද? ඒ විදිහට මස් කටු කරන බලු රැළනේ. මොකක් හරි මස් කට්ටක් අහුණාට පස්සේ මොකද කරන්නේ? බුරා ඕක කනවා. ඕක කාලි ඉවරනකොට මොකද වෙන්නේ? තාත්තා අනේ මගේ පුංචි බලු පැටව කියන මොකද කරන්නේ? තව මස් කට්ටක් ඉසිකන. ඔය බලු කූඩුවේ කාලා හපල දත් පාරවල් වැදිච්ච මස් කටට මොහොත් උනේ නැහැ. හපල මස් දත් පාරවල් වැදිච්ච මස් කටු කොච්චර තියෙනවද ඊළඟ අපි ගිය අවුරුදු සමාලෝචනය කරලා බලමු. ගිය අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳලා පත්‍ර ටික එකතු කරගත්තා නම් ඒ පත්‍ර වල දැන් තියෙනව මොනවද? හපල දත් පාරවල් වැදිච්ච මස් කටු. මුන්ට තාම තේරෙන්නේ නැහැ නේද ඉතින්. ඕක කරන්නේ බල්ලෝ කියලා. ඔක්කොම පැත්ත කරේසි කළා තමන්ගේ වැඩේ කරගත්තා නම් ඉවරයිනේ. අනිත් අයට තමන්ගේ වැඩේ කරන්න උදව් කළා නම් ඉවරයිනේ. දැන් අපි ඔබට මොකද්ද කරන්නේ? මස් කටු දෙනවද හපහපේ? නෑ. අපි මොකද්ද ඔබට කරන්නේ? ඔබගේ වැඩේ කරගන්න උදව් කරනවා. දැන් අපි ඔබට ඔබගේ වැඩේ කරගන්න උදව් කිරීම තුළ ඔබ ලෝකයට මහ යහපතක් කරන පිරිසක් බවට පත් වුණාද නැද්ද? නේ ඔබම හිතලා බලන්න. ඕක නෙමෙයිද ක්‍රමේ? අද ඔබ සියලු ප්‍රාණභූතෙන්ට හිතානුකම්පිතව කටයුතු කරන ශ්‍රේෂ්ඨ මිනිස්සු පිරිසක්. දසකුසලෙන් බොහෝ දුරට අයින් වෙච්ච පිරිසක්. මොකද මං කියද්දී දසකුසලයේ කරන්නේ උන් තුන නොදකින් මෙහෙ එන්නවත් එපා පේන්නවත් කියලා. අපි රබර් කොළ හරි කාලේ ඉන්නවා. එහෙනම් මේ ස්ථාන වලට එන්නේ පිටින්ද මහා ශ්‍රේෂ්ඨ පිරිසයිද ඔබ ශ්‍රේෂ්ඨත්වයටපත් උනේ කොහොමද? තව කෙනෙකුට බැනලාද? තව කෙනෙකුට බැනලා කොහොමද පිටින්ද ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ? තව කෙනෙකුට බයිනකොට වෙන්නේ පිටින්ද අර බලු જાතිය උපදින එක විතරනේ. තමගේ જાතිය හේත් දැක්කට පස්සේ ඇඟට කඩා පයින්නේ මොකද? බල්ලෝ. අnder බලු જાතියමනේ පිටින්ද ඉපදිලා තියෙන්නේ. මනුස්ස තත්ත්වයෙන් ඉඳගෙන බලු වුණාට පස්සේ මැරිච්ච ගමන් මොකා වෙනවද ආයි? බල්ල වෙනවා. ආයි කතා දෙකක් නෑ ඒක. සංකතයි පටිච්ච සමුප්පන්නයි බලු જાතිය.
හොඳට අවබෝධ කරගන්න ඕන කාරණා පින්වතුනි. එහෙනම් මිත්‍යා දෘෂ්ටියකට හිත නැඹුරු වුණා කියලා කියන්නේ දැන් නොලෙජ් එකක් ආව වැරදි. ඔය නොලෙජ් එක නිසා මෙතනින් එහාට වෙන හැම එකක්ම වැරදි. අපි මේ සසරට එනකොටම පින්වතුනි අපිට දැම්ම මිත්‍යා දෘෂ්ටිය. මේ ඔක්කොම හරි ආස්වාදයි කියලා. ඔන්න ඔය මිත්‍යා දෘෂ්ටිය ඔළුවට වැටිච්ච දවසේ ඉඳලා අපි ඉවරයි. මහ ලොකු දෙයක් නෙමෙයි ආස්වාද. මේ හරි ෂෝක්. ඔච්චරයි. ඔක මොකද්ද බලන්න? ගැහුවද කාටද? මේක හරි ෂෝක්. ගැහුවද කාටද? මේක හරි ෂෝක්. බැන්නද කාටද? කාගේ හරි පවුලක් විනාශ කළාද? මොකුත් නැහැ. මේක හරි ෂෝක් කිව්වා විතරයි. නමුත් මේක හරි ෂෝක් කියුවට පින්වතුනි ඒකට කාටවත් ගහන්න බලයක් නැති වුණාට ඒකට පුළුවන් ගහන එකව බිහි කරන්න. මේ ලෝකේ ප්‍රශ්න පටන් ගන්න තැනට හරවන්න පුළුවන් පින්වතුනි ඔය කියපු ෂෝක් කියන වචනෙට. ප්‍රශ්න පටන් ගන්නෙ තණ්හාවෙන්. මොකද ලෝකයට තියෙන ප්‍රශ්න දෙකයිනේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ශෝකයයි බයයි. ශෝකයයි බයයි තියෙන්නේ හැමතිස්සෙම. ඔකට කියනවා දුකයි සැපයි කියලා. ලෝකයා දුකයි සැපයි කියන්නේ මොනවද? ශෝකයටයි බයටයි. සැප හැම අවස්ථාවකම මොනවද ආවේ? ඔබගේ ජීවිතෙන් මම අහන්නේ ඔබට සැපයක් දෙන්න හැම අවස්ථාවකම මොකක්ද ආවේ? බයක්. ඒක නැති වෙයි කියලා. ඔබ බඩුවක් ගන්නකන් ෂෝකෙන් හිටියා ගත්ත වෙලේ ඉඳලා බයෙන් හිටියා. ඒක ඔබ හොඳටම දන්නවා. ඒක තමයි ස්වභාවය. එන හැමදෙස්සම ෂෝකයෙන් සහ බයෙන් ඉන්න මිනිසයා. ශෝකය සහ බය කියන දෙක හටගත්තේ මොකකින්ද? මොකකින්ද? තණ්හාව නිසා. තණ්හාව නිසා නම් මේ දෙක හටගත්තේ වෙනසනේ. එහෙනම් මේ ලෝකයේ ප්‍රශ්නවල නිර්මාතෘවරයා කවුද? තණ්හාව. ඒ නිර්මාතෘවරයාව බිහි කරන්නේ කවුද? අවිද්‍යාව. ඒක වෙන්නේ අවිද්‍යාව කියන්නේ ඔහේ නිකන් සත පහකට වැඩ නැති එකක් වගේ තමයි පේන්නේ. නමුත් එයා කිං කෙනෙක් නෙමෙයි. කිං මේකර් කෙනෙක්. එයා රජෙක් නෙමෙයි මොකෙද්ද? රජෙක්ව හදන එකේ. අවිද්‍යාව ප්‍රශ්න කරන්නේ ප්‍රශ්න හදන්නේ අවිද්‍යාව. හරි හොඳයි. ඒක ඔබට තේරෙන්නේ නැද්ද? අවිද්‍යාව ප්‍රශ්න හදලා නැන්නේ. ඒක හරි ෂෝක්. මම කිසි ගැටලුවක් නැහැ මේක. එයා හරි සොෆ්ට් කෙනෙක්. හරි සුමුදු කෙනෙක් වගේ නේ. හිතන්න බලන්න. එයා හරි ෂෝක්. ඒක හරි ෂෝක්. බලන්න මේක හිතුණාද කාට හරි? හෘදේ කියලාවත් හිතුණාද අඩුම තරමේ? නෑ, ඒ මොකුත් ඒකේ නෑ මේකෙන්. තණ්හාවේ තමයි භයානකම තියෙන්නේ. තණ්හාව කියන්නේ දැන් මේ ප්‍රශ්නේ තියෙන ඔන්න මෙන්න. තණ්හාව හටගත්ත ගමන් එක්ක ෂෝක එනවා, එක්ක බය එනවා. ඔය දෙකටම මක් කරනවා ඊට පස්සේ. ලෝකයා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකනේ බය ශෝකය ගැන කියද්දී සියුම් කාරණාවක් මම ඔබට කියන්න. ටිකක් මානසිකාල කරලා බලන්න මේක ඔබට තේරෙයිද නැද්ද කියලා. ඔය සැපක් කියලා එකක් මිනිස්සු කියනනේ සැපක් තියෙන හරි ආස්වාදයි සැපයි වගේ එකක් කියනවනේ මේක. එතන ඔය සැප කියන එක ඇතුලේ බය කියන එක හෝ ශෝකය කියන එක මොය දෙකෙන් එකක් තිබුණේ නැත්තම් ඊළඟ හිත හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ කියන එක අයින් කරනවා. ඒක අරිහතුන් වහන්සේලාත් අහු වෙනවනේ. ඊළඟ හිත හදන්නේ නැහැ. අතහැරලා දානවා. හැදෙනවා නම් හැදෙන්න කියලා. මේ හිතක් වැය වෙනකොට තව හිතක් හදන්නේ. මේ හිතෙන් පස්සේ තව හිතක් හදන්නේ ඇයි? මොකටද ඉතින් මේ හිත තියෙන්නේ? ඇතිනේ මදිද?
තව හිතක් හදන්නේ ඒ කාන්තේම පිංගුදෙනේ ඒ හතගන්න හිත ඇතුළෙම පීඩාකාරී තත්ත්වයකට එන නිසා නෙමෙයිද? එහෙනම් සැප දෙන හිතක් හටගත්තත් දුක දෙන හිතත් හටගත්තත් ඊළඟ හිත හදන්නේ මොකක් හින්දාද? මේකේ සැපාවත් දුකාවත් මේ හිත පීඩාකාරී නිසා නෙමෙයිද? නෙමෙයිද? ඔබම හිතලා බලන්න. තියෙන වොෂින් මැෂින් එක තියෙද්දි තව එකක් ගේන්නේ මොකටද? තියෙන එකට දැන් රෙදි දැම්මහම එක්ක රෙදි ඇමරෙනවා, එක්ක රෙදි පීච් වෙනවා, එක්ක අරක වෙනවා, මේක වෙනවා. ඒක නිසා නෙමෙයිද තව එකක් ගේන්නේ? එහෙනම් මේ හිත තියෙනකොට පින්විතේ මේ හිතත් එක්කම දැන් තව හිතක් හදාගන්න මේ ඔක්කොම වැඩ කරන්නේ මොකටද? ඉතින් මේක සැපින්ද? එහෙනම් සැප හිත ඇත්තටම සැපද? නෑ මේක ඉතින් සැප හිත පිටිපස්සේ ඉන්නවා එක්කෙනෙක් බලාගෙන කවුද ඒ? බය. සැපේ එනකොටම බය කියන එකක් තියෙනවා පින්විතේ හිතේ. ඒකයි කියන්නේ කවදාකවත් සැප විඳලා නෑ මේ ලෝක සත්‍යය මේක. හැබැයි ඉතින් සැප කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. සැප කියලා දැනගන්න විදියක් නෑ නේ. කවදාකවත් ඔකෙ මිදලා හිටියේ නෑ. ශෝකයයි බයයි කියන දෙකෙන් මිදලා හිටියේ නෑ එකම මොහොතක්වත් වෙන. දැන් ඉතින් සමහරව කියන්න පුළුවන් එහෙම කොහොමද චතුර්ථ ධානයේට එහෙම ගියාට පස්සේ පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන් කියලා. නැවත එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. අරිහත් ඵල සෝයි විඳිනකොට විතරයි යෝග දැනෙන්නේ. ශෝකයයි බය දෙකම අතුරුදහන් වෙලා තියෙන කාගේ විතරද? අරිහතුන් වහන්සේලාගේ. ජීවිතේට තියෙන ආසාව පවා දුරු කරපු අරිහතුන් වහන්සේලාගේ පින්වතුනි මේ ස්වභාවය තියෙන්නේ. එහෙනම් යම් දවසක ඔබ ශෝකය සහ බය කියන දෙකෙන්ම අයින් වෙලා ඉන්නේ අරිහත් ඵලයේ ලැබපු දවසට. එතකන් කාලයක් යනකම් පින්වතුනි ඔබට සැපේ කියන්නේ මොකක්ද කියලා කවදාකවත් දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒක අපි ඔබට විස්තර කරලා දුන්නා පොඩි කාලේ ඉඳලා. ඔබට ඔලුව කැක්කුමක් තියෙනවා. ඉපදින්නේ ඒ ඔලුව කැක්කුමත් එක්කමයි. අද මේ වෙනකොටත් ඒ ඔලුව කැක්කුම ඔබට තියෙනවා. මම දැන් ඇහුවොත් එහෙම ඔබට ඔලුව කැක්කුමද කියලා ඔබ කියයිද? ඔබ කියයිද? නෑ. පොඩි කාලේ ඉඳලා ඔබට ඒක තිබුණා නේද? ඒ කියන්නේ ඔබ ඒක කොච්චරට ඔලුව කැක්කුමද හින්දමන්ද කිසි දෙයක් දන්නේ නැහැ. ඔබට ඒක මොකද්ද? සාමාන්‍ය දෙයක්. පීඩාව තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. ඒ ඔබට හිතෙන්නේ අනිත් අයටත් මේ පීඩාව ඇති. ඉතින් පීඩාව මේක දැන් නිකම හිතලා බලන්න. දැන් මේ අපේ අත දැන් මේ අත බරයිද නැද්ද? සාමාන්‍යයෙන් කපල ගත්තොත් එහෙම කිලෝ 10ක් 12ක් වගේ බරයි තියත්. දැන් ඉපදිච්ච දවසේ ලෝකෙ එල්ලන් හිටියද නැද්ද? අතේ බර කීයද? ඉපදිච්ච දවසේ ලෝකෙ එල්ලන් හිටියනේ. අතේ බර කීයද? දන්නේ නැහැ. ඇයි? එහෙම එකක් දැනුන්නේ නැහැ වෙනද? හැබැයි කවුරු අත මෙතන කපලා දැම්මොත් එහෙම මොකද වෙන්නේ? දැන් එනවා මේ මහා පුදුම සැහැල්ලුවක්. අර වේදනාව පැත්තකින් තියමුකෝ අතක් නැති වීම සම්බන්ධ වෙන්නේ. නමුත් එනවා ලොකු සහනයක්. අන්න එතකොටයි දෙවියන් ඔබ සහනය කියන්නේ මොකද්ද කියලා දැනගන්නේ. එතකන් දැනගන්න හම්බෙන්නේ නැහැ අපිට. එහෙනම් මේකද හැමතිස්සෙම බයෙන් ශෝකයෙන් ජීවත් වෙච්ච මිනිස්සු සැපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකයි තරුණේ උන්නේ බලවට කියන්නේ ඔබ සැප හොයන්න ගියන්න බලවට සැප හම්බෙන්නේ නැහැ. සැප තියෙන්නේ කොහේ විතරද? ශ්‍රී සම්බුද්ධ ශාසනයේ විතරයි.